ප්‍රාණායාමයට හසු වෙලා ඔය මත් වෙලා ඉන්න තැන, පා වෙලා හිර වෙලා ඉන්න තැන ඔබේ කෙලෙස් එහෙමමයි. ඒ තදාංග යටපත් කරගෙන ඉන්නේ තදාංග විදියට. නමුත් එතන කෙලෙස් ප්‍රහාණයක් සිද්ධ වෙන්නේ නැහැ. මේවා අපි මුලින් කරපු දේවල් අපි ඒවා වැරදි අපි ඒවා දන්නවා ඒවා කරපු නිසාම එතන නිවන් දකින්න නැති බව. අතරම නිවන කියන්නේ සිතෙන් මිදෙන මගක්. එහෙමනම් සිතෙන් මිදෙන මගක් නම් එයා සිත දකින්න ඕනේ, සිතේ සත්‍ය දකින්න ඕනේ. සිතේ සත්‍ය දකින්න තැන තමයි එයා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස සිතේ ඇත්ත දකින්න තැන සත්‍ය ඥානයේ දර්ශනයෙන් තමයි ඒක අවබෝධ වෙන්නේ. ඒක නිසා තමයි මේ ධම්මසංගීකරණය මෙතන පැහැදිලිවම කියන්නේ තුන් සංයෝජන ප්‍රහාණය වෙන්නේ දර්ශනයෙන්මයි කියන එක. ඔබ භාවනා කරත් ඔබ භාවනාවෙන් නෙමෙයි තුන් සංයෝජන ප්‍රහාණය වෙන්නේ දර්ශනයෙන්මයි. ඔබ දර්ශන අවබෝධය තුලින්ම තමයි තුන් සංයෝජන ප්‍රහාණය වෙන්නේ. ඒ ගැන ආයේ දෙකක් නෑ. මොකද රූපේ අන්තය දැකලා නාමයේ අන්තය දැකලා රූපයක් නැති නාමයක්, නාමයක් නැති රූපයක්, නාම රූප පරිච්ඡේදයක් නැතුව කවුරුත් සෝවන් වෙන්නේ නෑ. ඒක හොඳට මතක තියාගන්න. කිසි කෙනෙක් සෝවන් නෑ. එහෙම මේ පැටලිලා ඉන්නවා නම්, හිර වෙලා ඉන්නවා නම් කොච්චර අවුරුදු 30ක් භාවනා කළා කිව්වත් සෝවන් වෙන්නේ නෑ. එයා අන්තිම මොහොතේ හුස්ම දිනකොට මේ නිකන් පවු නේද එහෙම කියන්නේ කියලා එහෙම සෝවන් කමක් හම්බ වෙන්නේ නැහැ. එයා ඉන්නේ බාහිර ලෝකේ ඇත්ත කරගෙන නම් එයා සෝවන් වෙන්නේ නැහැ. අන්තක ඉර වෙලා නම් එතන සෝවන් වෙලාවක් නැහැ. කොච්චර ලොකු තෙර කෙනෙක් වුණත්, කොච්චර ත්‍රිපිටකාචාර්යවරයෙක් වුණත්, මේ රාජකීය පඬිත මොන පට්ටම් තිබුණත් වැඩක් නැහැ. එයා පෘථග්ජන භික්ෂුවක්. ත්‍රිපිටකයේ ජීවිත කාලෙම ත්‍රිපිටකයේ අධ්‍යාපනයට යොමු කළා ඇති. ගොඩාක් ඉගෙනගෙන ඇති. නමුත් එයා පෘථග්ජනෙක්. එයා ලෝකෝත්තර භූමියවත් හඳුනන්නේ නැහැ. ඒක මොකද සිතෙන් දකිලා මිදින තැන තමයි ප්‍රතිපදාව තියෙන්නේ. නැත්තම් පොටලි භික්ෂුව වගේ තමයි. නිකන් දන්න දැනුමක් තියෙනවා කරගහගෙන විශයක් විදිහට ඉන්නවා. එයා මේ නිවන් මඟක ඉන්න කෙනෙක් නෙමෙයි. දෘෂ්ටිගත කෙනෙක්. මොග පුරුෂයෙක්. පැහැදිලිවම කියනවා කොයිතරම් උපාධි තිබුණත් PhD ගාලා තිබුණත් මොග පුරුෂයෙක්. එයා මේ නිවන් මඟ යන කෙනෙක් නෙමෙයි. මේ ශාසනය අගය කරන්නේ මගපලලාභීන් පමණයි. වෙන කිසිම මේ ඔය රාජකීය පඬිතකමක්වත් අගය කරන්නේ නැහැ. ඒ කිසිම දෙයක් මේ ශාසනය අගය කරන්නේ නැහැ. මේ ශාසනය අගය කරන්නේ එකම එක දෙයයි සිතේ සත්‍ය අවබෝධ කරගෙන සිතෙන් මිදුණු කෙනා. එයා තමයි සෝවන් වෙන්නේ. එයා රූපේ ඇත්ත කරගෙන නැත්නම් රූපයෙන් මිදිලා නම් ඒ රූපයෙන් මිදිලා නාමයෙන් මිදිලා නම් ඒ කෙනා සිත පනවන්න තැනක් යට හම්බ වෙන්නේ සිතින් මිදුණු කෙනෙක්. ඒ සිතින් මිදුණු තැන එයා ආර්ය කෙනෙක්. ආර්ය පුජ්‍යලෙක් වෙන්නේ ඒ විදිහටයි. ඒ තාක් ඒ කෙනා ඇත්තටම කියනවා නම් තිසරණේ සද්දින් කිව්වත් තිසරණේ සරණ යන්නෙත් නැහැ. ඔය මවාගත්ත එළියෙන් මැටි රූපයක මේ පිළිමයකට මේ වැන්දයි කියලා තිසරණේ සරණ යන්නේ නැහැ. බුද්ධං සරණං ධම්මං සරණං සංඝං සරණං කිව්වට ඒ තෙරුවන් සරණ යන්නෙත් නැහැ. මිත්‍යා දෘෂ්ටිකේ. ඒකට හේතුව සිත දකින්න කෙනාට විතරයි සිත තුලින් මේ නාම රූප වෙන් වෙනකොට එයාට මේ සිතේ සිතින් සිත මිදෙන තැන එයාට බුද්ධක්ෂණය හම්බ වෙනවා. සිත තුලින් බුදුන් දකින්න ලැබෙනවා. අන්න ඒ කෙනා තමයි බුදුන් සරණ යන්නේ. ඇයි ඒ කෙනා දකිනවා මේ සිතේ මේ සිතේ බාහිර දෙයක් හම්බ වෙන්නේ නැති තැන සිතෙන් සිත මිදෙන තැන එයාට පුජ්‍යල භාවයෙන් මිදෙන තැන එයා භව නිරෝධයකට එනවා. එයා බෞද්ධයෙක් බවට පත් වෙනවා. බාහිර මේ මොහොතේම එයාට දෙයක් හම්බ වෙන්නේ නැහැ. කෝප්පයක්වත් මේසයක්වත් පොතක්වත් කිසිම දෙයක් ඇත්ත වෙන්නේ නැහැ. ඒ කෙනා ඒකෙන් මිදෙනවා. ඒ කෙනා බාහිරෙන් මිදෙනවා. බාහිරෙන් මිදෙන කෙනා එයා සිතුවිලි හැමදේම සිතුවිලි බව දකිනවා. හැමදේම එයා නාමයන්තයෙන් දකිනවා. නාමයන්තයෙන් දකින කෙනාට අවසානයේ එයාට සිතත් සත්‍ය නෙමෙයි කියන එකට එන්න පුළුවන්. නාමිනුත් මිදෙන්න පුළුවන්. අනාගාමී භූමියට එන්න පුළුවන්. ඒක තමයි මේ සෝවාන් සකදාගාමී අනාගාමී පිළිවෙල මග. මේක අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ ප්‍රතිපදා මේ අනුපිළිවෙලින් යන ගමනක්. ඒ කායන මග්ගෝ අයම් භික්ඛවේ කියලා බුදුන් වහන්සේ පෙන්නන්නේ කායේ කායානුපස්සී විහෙරණේ කියලා පෙන්නන්නේ කායෙන් කාය මිදෙන්න කියලා කියන්නේ මේ ස්කන්ධය තමයි කය කියලා ගන්නෙ. වේදනා ස්කන්ධ, රූප ස්කන්ධ, සංඥා මේ අපි වේගෙන් ඔබට කියන්නේ. නමුත් මේක අපි ඔබට අවශ්‍ය නම් ඔබ කාරණා විමසනවා නම් අපි ඇත්තටම ඔබට පුජ්‍යලිකව ඔබට ගැළපෙන විදිහට මේ කාරණා පැහැදිලි කරන්න. එකින් එක පැහැදිලි කරලා දෙන්න. ඔබ නිවන් දකින්නවා. ඔබට නිවන් දකින්න ඕනකම තියෙනවා නම් ඔබට සිතේ සත්‍ය දකින්න ඕනකම තියෙනවා නම් ඔබට මේ සත්‍ය ලෝකේ දකින්න මේ අවිද්‍යාව මෝහයෙන් මිදෙන්න ඕන අපි ඒකට ඔබට උදව් කරන්න.
මේ සත්‍ය අවබෝධයෙන් තියෙන කෙනෙකුට කියන්න පුළුවන් ඕනම තැනකින් කොයි විදියට ප්‍රශ්නයක් නැගුවත් එයාට පැහැදිලි කරන්න පුළුවන්. එයා පැහැදිලි කරන්නේ අවබෝධයක් තුළින් මේ සත්‍ය මේකයි කියන එක. පොතකින් නම් මේ දේවල් අපිට ඇත්තටම පොතින් පෙන්වන්න සිද්ධ වෙලා තියෙනවා. අද මේ ගොඩක් අය පොත් කරේ ගහගෙන ඉන්න හින්දා පොත් වලින්ම මේ දේවල් දකින්න උත්සාහ කරන හින්දා ඒ අය මේ භාවනා කරන්නේ පොත දිහා බලන හින්දා ඒ අයට ධර්මයේ නැති නිසා ඒ අය අසරණ නිසා ඒ අයට ඒ අයගේ විදියටම පොඩ්ඩක් පෙන්නුවොත් තමයි එයාගේ ඇස් පෑදෙන්නේ. පොතේවත් නැති ඒවා ඒ අය කරන්නේ. අර අල්ලට අර හෙලිකොප්ටරෙන් ගෙනත් බෑ වගේ වෙනින් රටකින් ගෙනත් බාපු භාවනාවක් කරගෙන යනවා. අපි ඒක පැහැදිලිවම කියනවා තේරවාදී ධර්මයේ තුල තේරවාදීන්ගේ තියෙන නිවන් මඟ පැහැදිලිව තියෙන එක පැත්තකට කරන්න එපා. ඒක තුල නිවන තියෙනවා. ඔබ ඔය පිට රටින් ගේන භාවනාවක්වත් ඔබ ඇයි එහෙම කරන්න අවශ්‍යද කියන එක අපි දන්නේ ඒ රැලි වලට යන්නේ පාර රැලි වලින් කවුරුත් නිවන් දකින්නේ අපිට සමහරලාට හොඳටම තේරෙනවා. අපි සද්ද නැතුව නිහඬව ඉන්නවා. නමුත් අපිට හොඳටම තේරෙනවා සමහර අය මේ මහා තෙරවරු විදිහට සමහරලාට හිමීට කතා කරන්නේ. අපි ඒකට ගරු කරනවා. සමහරලාට හිමීට ඒ චර්යාවන් ඔක්කොම හික්මීමක් ඇතුව අපිට පේන සංවරයක් තියෙනවා. නමුත් තියෙන්නේ දෘෂ්ටියක් ඇතුලේ ඉන්නේ. අවාසනාවකට මෝග පුරුෂයෙක් විදිහටයි ඉන්නේ. ඒ කියන්නේ අර බාහිරින් පේන පින්තූරේ තිබ්බට නිවන් දැකලා නැහැ. අතුලාන්තේ කෙලෙස් ගොන්නක් තියෙන්නේ. ඒ කෙලෙස් ගොට්ටක් තියෙන්නේ. ඒ කෙලෙස් ගොට්ට එහෙම්මමයි. නමුත් පින්තූරයක් රඟපාන එකක් තමයි තියෙන්නේ නිවන් දැකලා. නිකන් රඟපෑමක් තමයි තියෙන්නේ. හිමින් ඇවිදින හිමින් කතා කරන අර නිකන් චරිතයකට පණ දෙනවා වගේ අර වේදිකා නාට්‍යයක් වගේ රඟපානවා නිකන් භික්ෂුවක් විදියට. එහෙම දෙයක් කර ඇතුලේ කෙලෙස් ගොඩ එහෙම්මමයි. අපිට හොඳටම තේරෙනවා මේ කෙලෙස් ටික එහෙම්මමයි. නමුත් මේ කෙනා මේ විදිහට රූපයක් බාහිරින් පෙන්නනවා විතරයි කියලා. මොකද ධර්මය ඇහුවාම ධර්මය දන්නේ. අද්දක තියාගෙන භාවනා කරන එකක් තමයි කරන්නේ. නමුත් අද්දක තියාගෙන භාවනා කරන එකක් තුළ එහෙම දර්ශනය දැන් මේක දැන් තව කෙනෙකුට කොහොමද එහෙමනම් යා තව කෙනෙකුට ධර්මය කියන්න එපයි. කියලා දෙන්න එපයි. මේ සිතෙන් මිදෙන මගක් කියන්න එපයි. සිත මේ විදිහට සත්‍ය ධර්මයේ හෙලි කරන්න එපයි. මේකයි සත්‍ය ධර්මයේ කියලා කියන්න එපයි. එහෙම දෙයක් අවබෝධ වෙලා නැහැ. කිසිම අවබෝධයක් නැතිව එතන තියෙන්නේ මුලාවක් පමණයි. ඇත්තටම දේශකෙන් කියනවා නෙමෙයි මේ ධර්ම කාරණාව ඉස්මතු කරන්න ඕනේ නිසා මෙහෙම කතා කරනවා. නැත්තම් ඇත්තටම මේ හැම හිමිනමක්ම අපි ඇත්තටම මේ බොහෝම මේ කරුණාවෙන් දකිනවා. ඒ කියන්නේ ඒ අය උත්සාහවත් දෙනවා නිවන් මගට වරදුනා වෙන්න පුළුවන්. ඒවා එය හදා ගන්නවා කියන එක නම් අපි කියනවා. මොකද මේ මාර්ගය තුල අපිත් වැරදිලා තමයි මේවා හදාගත්තේ. ඉතින් ඒ අයටත් වරදින්න පුළුවන්. ඒ අයත් ඒවා හදා ගන්න පුළුවන්. මහා කරුණාවෙන් අපි ඒක දකිනවා. අපි හිතනවා හදා ගන්නවා කියලා. මොකද අද එහෙම අන්තක හිටියත් දෘෂ්ටියක හිටියත් හිර වෙලා ඒක යාට මිදෙන්න පුළුවන්නේ. එහෙම වර්ධිනවනේ මේ බුදුන් වහන්සේත් පස්සක තවුසන්ගේ දේවල් ඉගෙන ගත්තානේ ආලාර කාලාම ගාව ඒ දේවල් කරානේ පුහුණු වුණානේ. නමුත් පස්සේ බුදුන් වහන්සේට තේරුණානේ මේක ප්‍රත්‍යක්ෂ මේක නෙමෙයි නිවන් මඟ කියලා. මේ චතුරාර්ය සත්‍ය මෙතන කෙලෙස් එහෙමමයි මේ කෙලෙස් වලින් මිදීමක් නැහැ. දුකෙන් මිදීමක් නැහැ කියන එක තේරුණානේ. ඊට පස්සේ බුදුන් වහන්සේ තනියම මේ ගැන ඊට පස්සේනේ මෙනෙහි කරන්නේ. ඊට පස්සේනේ පටිච්චසමුපාද ධර්මයෙන්මනේ ගුරුකට සලකන්නේ. ධර්මය කියන්නේ තමන්ගේ හිත. තමන්ගේ හිතේ කෙලස් තියෙන බව කවුද දන්නේ? තමන්මයි. තමන්ගේ හිතේ කෙලස් තියෙන බව තමන්ට සාන්දිටිකයිනේ. දැන් මේ කෙලස් අඩු වෙන තැනනේ නිවන් මඟ තියෙන්න ඕනේ. නිස්සරණ මගක්නේ තියෙන්නේ. තමන් රැස් කරන මගක් වෙන්න බෑනේ. දැන් භාවනාව තුළ එයා රැස් කරන මගක නිවනක් හම්බ වෙන්නේ නැහැනේ. එතකොට හැබැයි ඔබට අපි මේවා කියන ගාම තව දෙයක් කියනවා. සබ්බස්ස සූත්‍රයේ හොඳින් මේ සූත්‍රය ඊටාම වැදගත්. සබ්බස්ස සූත්‍රයේම ඊටාම වැදගත් දස්සනා පහතබ්බා කියලාම පටන් ගන්නෙ. ඒක හරි. එතන කාරණා හතක් පෙන්නනවා. එතනදී පෙන්නනවා දස්සනා පහතබ්බා, අදිවාසනා පහතබ්බා, සංවරා පහතබ්බා, විනෝදනා පහතබ්බා, පරිවර්ජනා පහතබ්බා. මේ පෙන්නනේ අවසානයේදී භාවනා පහතබ්බා කියලා පෙන්නනවා. ඉතින් ඇත්තටම මේ කාරණා ඊටම නිවැරදි. මොකද සබ්බ ආශ්‍රවශය සියලු ආශ්‍රවශය කරන සූත්‍රයේ සබ්බාසව සූත්‍රයේ ඒ සූත්‍රය තුල මනාකොට යමෙක් අධ්‍යයනයක් කළොත් ඔබට දැනෙයි කොහොමද මේ නිවන් මාර්ගට කටයුතු කරන්න කියන එක. ඒකදී පළවෙනි එක වෙන්නේ දර්ශනයමයි. ඒ තුලින් සෝවාන් වෙනවා. නාම රූප පරිච්ඡේදයටත් එනවා. නාම රූප පච්ච පරිග්‍රහ ඥානෙටත් එනවා.
ඇත්තටම නිවන් මඟ නිර්වුල තේනවා. උද්‍යව ඥාන වලට මේ සිතේ මිදුණු තැන එනවා. ඒක ඒකාන්තයි අපි දකිනවා. සතර සතිපට්ඨානේ කිසිම වරදක් නැහැ. හොඳටම බුදුන් වහන්සේ නිවැරදිව ඒ දේශනා අදටත් තියෙනවා. නමුත් මේ විග්‍රහය අවබෝධ කරගන්න විදිහවල දෝෂයක් තියෙනවා. මේ සමහර අයට මේක තේරෙනවා. සමහර බොහොම ටික දෙනයි හැබැයි තේරුම් ගන්නෙ. බොහෝ අය පටලව ගන්නවා. මොකද කාය කායानुපස්සීවරණය කියලා මේ කය රූපේ කියලා ශරීරය අල්ලගෙන බෑ. ශරීරය ඇත්ත කරගෙන නිවන් දකින්න බෑ. එයා එන්න ඕනි කායේ කායानुපස්සී විහරණයට එන්න ඕනි. එයා මුදව ගන්නයි ඕනි. වේදනාපස්සී විහරණයට එන්න ඕනි. ඉතින් ආතාපි සම්පජානෝ සතිමා කියන මේ සම්පජාන සතිමා කියන්නේ මේ කෙලස් තවන වෙර ඇති වීරය කියන්නේ මේ ස්කන්ධය තමයි මෙතන මේ සක්කාය කියන්නේ. රූපස්කන්ධේ වේදනාස්කන්ධේ. එතකොට මෙතන රූපස්කන්ධේ මෙතන ශබ්දස් මේ ඔක්කොම ස්කන්ධ ගොඩවල්. බුදුන් වහන්සේ ගොඩවල් 6ක් විදිහටයි පෙන්වන්නේ. ඒ ඉතින් ඔබ සලායතන සූත්‍රයේ ඔක්කොම ආශ්‍රය අසුරු කරනකොට ඔබට දැනෙයි මේ ස්කන්ධ ගොඩවල් කියලා. හැමතැනම තියෙන උපාදාය රූපයක් ස්කන්ධ ගොඩක්. ස්කන්ධ කියන්නේ වේදනා සංඥා සංකාර. ඒ ගොඩෙන් තමයි උපාදාය රූප චේතනා චිත්ත රූපයක් හැදෙන්නේ. චිත්ත චෛසික රූප නිබ්බාන මාර්ගය තමයි පරමාර්ථ සත්‍ය අවබෝධ කරන මාර්ගය. ඒ තුලින් තමයි චිත්තසයිසික තමයි සිත ඇතුලේ තමයි ලෝකේ තියෙන චිත්තේන නියති ලෝකේ. ඒ හැදෙන ලෝකයෙන් මිදීම තමයි නිබ්බාණයට යන්නේ. අතරම මේ මාර්ගයේ මෙහිම කටයුත්තක් තියෙන සත්‍ය දකින්නකොට දර්ශන සමාපatti තියෙන කෙනා බාහිර දේවල් ඇත්ත වෙන්නේ නැහැ. මොකද මේ මොහොතේම එක්ෂණික සිතක භව නිරෝධයක් දකිනවා. එක්ෂණික සිතේ නිරෝධය දකිනවා. එක්ෂණික සිතේ නිරෝධය දකින කෙනා මේ ෂණේ මේ මොහොතේ ඒ සිත බාහිරට ඇත්ත වෙන්නේ නැහැ. සම්මුති ප්‍රඥාප්තිය වලින් හදාගන්න එක බාහිර අපපටිතිත විඥානයක් එන්නේ. සත්‍ය දකිනකොට. එතකොට එයා බාහිර නෙමෙයි යාගේ හිතේ තමයි සේරම දකින්නේ. සම්මුති ප්‍රඥාප්ති පෙරමතකයෙන් හටගන්න එක දකින්නේ. එතකොට එයා ඒකෙන් මිදෙනවා. එයා ඒ බාහිර හැමතිස්සෙම මිදි යන්නේ. එයා එනේන නිමිත්ත එනේන සිත මිදි යන්නේ. එනේන සිත ඇත්ත දකිනවා කියන්නේ සිතෙන් සිත මිදෙනවානේ. එයා ඒක පුහුණු වෙනවා කියන්නේ ප්‍රතිපදාව ඒක වුණොත් මොකද වෙන්නේ? එයා නිවන් දකින්නවානේ. නිවන් දකින්නවට කවුරු හරි අකමැතිද? කවුද අකමැති නිවන් දකින්නට? ඇයි මේවා පටලවන්නේ? ඇයි මේවා හරිතනින් අල්ලන්නේ නැත්තේ? සර්පයා වලිගෙන් ඇල්ලුවොත් අනිවාර්යයෙන්ම දෂ්ට කරනවා. ඔබ අනිවාර්යයෙන්ම ඔබට නිවන් මඟ වැහෙනවා. වෙනින් තැනකින් මේක අල්ලන්න බෑ. එකම එක තැනයි තියෙන්නේ අල්ලන්න. එක මගයි තියෙන්නේ. ඒක තමයි නාම රූප දකින්න එක. දර්ශන අවබෝධයත් එක්ක එන්න ඕනේ. සත්‍ය ඥානය ඇති හුටයි කෘත්‍ය ඥානය, කෘත්‍ය ඥානය ඇති හුටයි කෘතඥානය. අන්නේ කෙනාටයි නිවන් මඟ. හැබැයි මේ අපි මේව කොච්චර කතා කරත් මේකේ සරල ප්‍රතිපදාවක් තියෙන්නේ. හරිම සරලයි, හරිම ලේසි. ඔය ස්කන්ධය කියන්නේ සිතුවිලි. ඔය මොනවා කිව්වත් ඔය කියන්නේ සිතුවිලි. ඔය දකින්නේ හැම එකම සිතුවිලි. ඔය අඹ ගහ, නා ගහ, නුග ගහ ඔක්කොම පෙරමතකයෙන් හටගත්ත සිතක් තියෙන සිතුවිලි. චේතනාම් භික්කවේ කම්මම් වදාගේ කර්මය සකස් වෙන්නේ චේතනාවෙන් කියන ඒ සිතුවිලිමයි. සබ්බ සංඛාර අනිච්චා කියන්නේ සිතුවිලිමයි. සබ්බ සංඛාර කියනවනේ ඒ අනිච්චනේ සබ්බ සංඛාර කියන්නේ සිතුවිලි. සිතුවිලි වල අනිච්චය දකින්නදී. චේතනා කිව්වත් හරි, සිතුවිලි කිව්වත් හරි, හරිම සරලයි. පේනවනේ මේ හිතනවා. මුළු ලෝකෙම ඔබ හිතනවා. ඔබට පේන දේවල් වල ඔබ පොඩි දිත්තවත්තා වගේ ඒක මෙතන එතන නෙමෙයි තියෙන්නේ. තමන් හිතන එකයි තියෙන්නේ. පේනව නෙමෙයි හිතනවා. ඇහෙනව නෙමෙයි හිතනවා. මේ සේරම හිතනවා. මේ එකින් එක වෙන වෙනම හොඳින් අධ්‍යයනය කරන්න. අපි මේ සූත්‍ර දේශනා මේ එකින් එක සතර අතිපට්ඨානේ මේ රූපේ ශබ්දේ ගන්ධ රස මේවා වෙනම ආයතන හයම අරගෙන ඊට පස්සේ මේ වේදනාව කියන එක වෙනම අරගෙන චිත්තානුපස්සනාව මේවා එකින් එක අපි මනාකොට පැහැදිලි කරලා තියෙන දීර්ඝ පැහැදිලි කිරීම. ඒව හොඳින් බලන්න, ඒව හොඳින් ශ්‍රවණය කරන ඔබට එකින් එක ගාලා හොඳට දකින්න ලැබෙයි. මොකද්ද මේ වෙන්නේ කියලා. ඒ අවබෝධ ඒ තුල අනිවාර්යයෙන්ම කෙනෙක් මේ නිවන් මඟ අනිවාර්යෙන් යාසෝවාන් මාර්ගයට එනවා. යමෙක් මේ ටික හරියට ශ්‍රවණය කරත් ඇති. අපි දකිනවා ශ්‍රවණය කරත් ඇති. එයාට මේක මහා පුදුම එයාට දැනේ පුදුම වාසනාවක් කල්යාණ මිත්‍රයෙක් හම්බුණා. ඇත්තටම අපිට අපේ පුජ්‍යලෙක් දකින්න එපා. අපි අපේ පණිවිඩය දීලා තියෙනවා. අතේ භික්ෂුන් වහන්සේලාට අපි ගොඩක් මේ පණිවිඩය දීලා තියෙනවා. ඉතින් උන්වහන්සේලා උත්සාහ කරනවා දේශනා කරන්න.
ඉතින් අපි කියන හින්දාම නෙමෙයි දැන් ගොඩාක් අය එහෙම ඉදිරිපත් කරනවා. ඉතින් අපිත් ඒකේ එක නියෝජනයක් පමණයි තියෙන්නේ. මේ මොහොතේ අපි දකිනවා මේ යුගයේ මේ රහතන් වහන්සේලා බිහි වෙන යුගයක්. අතර මගපල්ලාභීන්ගේ යුගයක් මේ අනාගතයේ බිහි වෙන්නේ. ඉතින් මේ දශක ඉස්සරහට එන දශක දෙක තුන ඊටාම වැදගත් දශක ටිකක් එන්නේ. මේ ගොඩාක් වෙලාවට ඔබට දකින්න ලැබෙයි. මේ නිවැරදිව දැන් ධර්මයේ කතා කරන අය තිස්මතු වීගෙන එනවා. ඉතින් ඒක ගොඩාක් යුග පෙරලියක පෙර නිමිත්තක් අපි දකිනවා. ඔබට නිවන් දකින්න වාසනාව තියෙනවා. අපි දකිනවා ඔබ මේ සසර දුකට වැටෙන කෙනෙක් නෙමෙයි කියන එක. අපි දකිනවා මේ ධර්මය අපි මෙච්චර ඉදිරිපත් කරන්නේ අහන්න ලැබෙන්නේ එක්කෙනා හරි භාග්‍යවන්තයෙක් කියලා. මොකද එයා සත්‍ය ධර්මයේ යාට අහන්න ලැබෙනවා. එයා බුදුන් සරණ යන හැටි අහන්න ලැබෙනවා. ධර්මයේ සරණ හැටි අහන්න ලැබෙනවා. සංඝ සරණ යන හැටි අහන්න ලැබෙනවා. එයා තෙරුවන් සරණ යනවා. එයා කිසිම කෙනෙක් වෙන සරණ යන්නේ නැහැ. එයාගේ හිත ඇතුලෙන් එයා බුදුන් දකින්න ගන්නවා. එයා මේ නාම රූප පරිච්ඡේදයට එනකොට බුද්ධක්ෂණය දකිනවා. බුද්ධක්ෂණය දකිනකොට එයා සිත තුළ බුදුන් දකිනවා. අතර හැම දෙයක්ම තමන්ගේ සිතෙන් එන්නේ. ඒ බුද්ධක්ෂණය අරහා එන්නේ. සිතුවිලි දෙයක් අතර මේ තියෙන හිස්තන දකින කෙනා මේ ශුන්‍යතාවයේ මහා ශුන්‍යතාවයේ දකින කෙනා බුද්ධක්ෂණය දකිනවමයි. ඒ බුද්ධක්ෂණය දකින කෙනා බුදුන් සරණ යනවමයි. එයා ඊට පස්සේ ආයි තව කොයිවත් සරණ යන්නේ නැහැ. ඒක ඒකාන්තයි. එයා දකින්න සිත තුළ තියෙන ඒ බුදුන් කියලා කෙනෙක් නෙමෙයි. තමන්ගේ හැමෝගෙම සිත තුළ බුදුන් ඉන්නවා. ජීවමානයි. ඒ බුද්ධක්ෂණය කියන්නේ සිතුවිලි වලින් මිදුණු තැනයි තියෙන්නේ. සිතුවිලි තියෙන තාක් ඒක හම්බ වෙන්නේ නැහැ. ඒ තාක් ඒ සුද්ධාත්මේ ඒව මුකුත් හම්බ වෙන්නේ නැහැ. නමුත් ඒ සේරම හම්බ වෙනවා මේ මාර්ගය යන කෙනාට මේ සිතේ සදා අමරණීයත්වයටපත් වෙනවා. ලෞතර සුවයටපත් වෙනවා. බුද්ධ ක්ෂණේ හම්බ වෙනවා. ඒ කෙනා මේ මොහොතේම භව නිරෝධයක් සිද්ධ වෙනවා. මේ ක්ෂණේම එයා හැදෙන හැම දෙයකම නිරෝධය දකිනවා. එයාට මහා ශක්තියක් උපදිනවා. එයා කිසිම දෘෂ්ටියකට මායාවකට කිසිම අන්ධ භක්තියකට එහෙම කොටු වෙලා නැහැ. ප්‍රත්‍යක්ෂ වෙනවා එයාට හැමදේම. ඒ මොහොතේම ප්‍රත්‍යක්ෂ ඥානයක් එයාට ඇති වෙනවා. එයා ලෝකේ සත්‍ය දකිනවා. අනිත් සේරම ඉන්නේ අන්ධ වෙලා දරුවෙක් ද මිනිස්සු අය දුක් විඳින්නේ. අය මිනිහා අද අඬලා හෙට hina වෙන්නේ. අය යා අනිද්දා ආයි අඬන්නේ. අය යා ආයි හොටු පෙරාගෙන ඉන්නේ. අය මේ මොකද්ද වෙලා තින්නේ? මේ අන්ධකාරයේ එයා ඉන්නේ. එයා ලෝකේ සත්‍ය දකින්නේ මේ හිතේ ඇත්ත දකින්නේ මේ හිතේ ඇත්ත දකින කෙනා කවදාවත් අඬන්නේ එයා ඒ අඬන අන්තිම දවස තමයි මේ මොහොත. එයා ඒක අවබෝධ කරගත්තා නම් ඊගා මොහොතේ ඉඳන් මෙයා ආයි පොළොවට පස්සුණත් එයා අඬන්නේ එයාට කඳුලක් කියන එක ආයි දකින්න ලැබෙන්නේ එයාට මරණයක් දකින්න ලැබෙන්නේ මර බියක් දකින්න ලැබෙන්නේ කොයිතරම් වාසනාවක්ද එයාට එන්නේ. එයා සදාතනික සුවයක් විඳිනවා. එයා මේ සිතේ ඇත්ත දැකලා සිත අවබෝධ කරගෙන සදාතනික සුවයක් විඳිනවා. එයාට කවදාවත් දුකක් ඇති වෙන්නේ කොච්චර දේවල් නැති වුණත් අතපය කපලා ගියත් ඇස් පේන්නේ නැති වුණත් අන්ධ වුණත් hina වෙලා ඉන්නවා. ඒක මහා පුදුම ශක්තියක්. මේ විමුක්ති පුජ්‍යලයා ගැන මේ ධර්මයේ තුල වෙනවම ඔබට දකින්න ලැබෙයි. දේශනා ගොඩාක් ඔබට අහන්න ලැබෙයි. කොයිතරම් ඒතන් සාන්තං ඒතන් ප්‍රණීතං කියලා කතා කරන්නේ ඒ විමුක්ති සුවය ගැන. ඒ සාන්ත ප්‍රණීත නිවන ගැන. ඒ සාන්ත ප්‍රණීත නිවන තියෙන සිතේ මිදෙන තැන. ඔබට දකින්න ලැබෙයි. ඔබ මහා භාග්‍යවන්තයෙක්. ඔබ එක ඇහෙනවා ඔබ මහා භාග්‍යවන්තයෙක්. මේක සත්තුන්ට හම්බ වෙන්නේ නැහැ. සත්තු ඉන්නේ මරබියේමයි. සමහර අපි දකිනවා මිනිස්සු ඉන්නේ මරබියේමයි. මිනිස්සු මරණයක් ගැන සිතුවිල්ලක් තියෙන්නේ. මරණය කියන එක අද මිනිස්සු ගාව තියෙන සිතුවිල්ල දෘෂ්ටියක්. එහෙම එකක් නැහැ. ඒක අවබෝධ වෙන්නේ නැහැ. ඒක සත්‍ය දැකලා සත්‍ය දකින්න කෙනා දැනගන්නවා. ප්‍රත්‍යක්ෂ වෙනවා යාට මරණේ නැහැ කියලා. මරණය බොරුවක් කියලා. මේ මොහොතේ මේ ෂණේ මේ සිතේ තියෙන්නේ උපාද වය කියන එක. උපාද වය ධම්මිනෝ උපජ්ජිත්වා නිරුද්ධಂತಿ තේසං උපසමෝ සුඛෝ කියන්නේ ඔනේ මරණේ නැති එක. ඒ මරණේ නැති බව කියන්නේ උපජ්ජිත්වා නිරුද්ධಂತಿ මේ දැන් මේ සිතේ මේ දැන් හටගත්ත භවයේ තුල උපත මරණේ තියෙන්නේ. මේ ෂණේ මේ සිතේමයි තියෙන්නේ. ඒතර මේ සිතේ මේ දැන් මේක වෙනවා. හැම ෂණේම මේ හැම ෂණේකම තියෙන උපත මරණය. හැම ෂණේම හට ගැනීම නැතිවීම තියෙනවා සිතේ. එතරම්යි තියෙන්නේ මේ වෙන එකක් නෑ. දැන් ශරීරය පොළොවට පස් වෙනකොටත් ඒකමයි සිද්ධ වෙන්නේ. ඒක දැන් මේ මොහොතේ අපි සිතුවිල්ලක් කරගෙන මරණය සිතුවිල්ලක් කරගෙන මර බියක් හදාගෙන ඉන්නවා. ඒක බොරුවක්. ඒකත් අර පෙර මතකයෙන් එන අර මිනිස්සු දාපු ඩේටා වලින් එක ඩේටාවක් තමයි මරණය කියන්නේ. ඒ දත්ත වලින් මිනිස්සු විසින් දාපු සම්මුතිය ප්‍රඥප්තියේ එකක් තමයි මේ මරණය කියන්නේ සිතුවිල්ලක් පමණයි. එහෙම එකක් ලෝකේ නැහැ.
ඒක අපි ඔබට හැමතිස්සෙම පෙන්නුවේ මේ ගහ පොළොවට පස් වෙන එක ඇයි මරණයක් කියන්නේ නැත්තේ කියලා. ඇයි ඒකත් එහෙමනම් පොළොවට පස් වෙනවනේ මේ ශරීර කූඩුවත් පොළොවට පස් වෙනවනේ. ඒ ශරීරයෙන් පළක් නැහැනේ මේ සිතේනේ කතාව තියෙන්නේ. ඉතින් මේ ගහ පොළොවට පස් වෙන එකෙන් වැඩක් නැහැනේ. මේ කතාව නිකන් සබහාදාමේ කතාවක්. ශරීරය පොළොවට පස් වෙන තැන කොහොමද මරණයක් පනවන්නේ? ඒක පනවන්න බෑනේ. එහෙම දෙයක් නැහැනේ. මේ සිත ගැනනේ කතාව තියෙන්නේ. එහෙනම් සිත මේ මොහොතේ මොකද්ද? මේ මොහොතේ ඔබේ සිත දකින්න මේ මොහොතේ තියෙන එකම තමයි ඒ අවසාන මොහොතේ එකම සිතයි. මොහොතට අවදිය කියන්නේ මොහොතට කාලයක් නැහැ. ඒක දකින්න නම් මේ මොහොතේ මේ සිත පෙරමතකයෙන් අටගත්තේ කියන එක දකින්න ඕන. නුවණින් දකින්න ඕනේ. ඔබට එන ජනේල කියන නම එන්නේ පෙරමතකේ. සම්මුති වලින් එන්නේ. එහෙම දෙයක් නැහැ නැත්නම් ඒක අපි මේ ඇත්ත කියන ලෝකේ ඉන්නේ අතීතයක් තුල. අපි හැම මොහොතෙම ඉන්නේ අතීතයත් එක්ක. අපි අතීතයේ තමයි ජීවත් වෙන්නේ. ඒකයි මලුන්ගේ ලෝකේ කියන්නේ. මරිච්ච ලෝකයක. ඒකයි මේක සේරම මේ අතීතං නාත්ව ගම්මේ මේ අපිට මේ සූත්‍ර නම් අපි ගොඩාක් ඔබට දැන් දේශනා කරලා තියෙනවා. සූත්‍ර මම හිතන්නේ දැන් මෙහෙම යනකොට 100 ගණනක් එන්නේ ඔබට. දැන් මේවා ගොඩාක් අපි දේශනා කරලා තියෙනවා. තව දුරටත් මෙහෙම අපි කරන එකේ තේරුමක් එන්නේ නැහැ. අපිට ඊගාව අධියර ඔබට පෙන්වන්න පුළුවන්. අපි උත්සාහ කරන්නේ ඔබට මේ තාක් යමක් අපිට නොකියුවා නම් අන්න ඒක ඔබට මේ ප්‍රකාශ කරන්න. අපි හැම මොහොතෙම උත්සාහ කරේ මීට කලින් නොකියපු දෙයක් ඔබට මේ මොහොතේ අපි තව දෙයක් ඔබට කියන්න තියෙනවා. ඒ දේත් කියලා ඉවර කරන්න. ඒ අපි දකින්නේ මේක මේ තේරුමක් නැහැ. අපි එකම දෙයක් එහෙම කියන්න උත්සාහ කරන්නේ නැහැ. අපි අතරම මේ මොහොතේ අපි ඔබට උත්සාහ කරන්නේ තෙරුවන් සරණ යන හැටි පෙන්නන්න. මේ බුදුන් සරණ සිතේ බුදුන් දකින්න ඕනේ බුද්ධක්ෂණේ දකින්න ඕනේ. ඒ කෙනා ඒක දකින්නකොට මේ මොහොතට අවදිය කියන එකට එනකොට ඒ කෙනා එතන තමයි සරණ තියෙන්නේ. ඒ කෙනාට බුදුන් සරණ තියෙනවා. ධර්මයේ සරණ තියෙනවා. ඒ කෙනා ඊට පස්සේ දකින්න මේ සිතයි දකින්නේ හැම මොහොතේම. ඔබ පේපර් එකකට උත්තර ලියනවා නම් මේ ඉගෙන ගන්න ළමයි මේ පේපර් එකේ තියෙන එක කියවවට ඒක හිතේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ ඊට පස්සේ. හිතේ තියෙන ප්‍රශ්නෙට උත්තර ලියන්නේ. හිතින් උපාදාය රූපයක් අපි අසුර ගන්න. ඒකේ ස්කන්ධානම් පාතිභාව කියන්නේ ඒකයි. ස්කන්ධයක් තමයි අපි හැමතිස්සෙම පෙරමතකයක් ඉන්නේ. අපි මේකත් හිතේ හදා ගන්නවා. හිතේ හදාගෙන අපි සිතුවිලි වල ඉන්නේ. අපි හැම එකක්ම සිතුවිලි වලින් අපි අසුරු කරන්නේ. ඒ ප්‍රශ්නේ අපි හිතන එක සමහරට ඒක අපි හිතන දේ නෙමෙයි සමහරට ඒකේ තියෙන අපි හිතන දෙයට ඒ උනට උත්තර ලියන්නේ. ඒක නිසා තමයි අපිට සමහරට වරදින්නේ. දන්නේ නැතුව නෙමෙයි වරදින්නේ. අපි ප්‍රශ්නේ හිතන දේයි වරදින්නේ. ඒක තමයි අපි හිතේ හදාගෙන අපි හිතනවා දැන් මෙයා හොඳ මිනිසෙක් කියලා. ඒ අපි හිතනවා එයාගේ දත්ත අපි දන්නේ හොඳ දත්ත ටික විතරයි. නමුත් එයාගේ නරක දත්ත අපි දන්නේ නැහැ. ඒක නිසා අපි හොඳ දත්ත ටික හදාගෙන හොඳයි කියලා හිතාගෙන හිටියට ඒකත් නෙමෙයි ඇත්ත. අපි හිතන එකයි මේ කතාවේ තේරුම. අපි හිතනවා එයා හොඳයි කියලා. එහෙම හොඳයි ලෝකේ නැහැ. හැම කෙනෙක් ගාම දෙපැත්තම තියෙනවා. අපි හිතන්නේ එක පැත්තයි. ඒකයි මේවා ඉතින් ගොඩක් මේක දීර්ඝව කතා කරලා අපි මිට කලින් ඡන්දයක් එහෙම දෙනකොට අපි දන්නවා දත්ත තමයි දාන්නේ. ඒ දත්ත අනුව තමයි මිනිස්සු කත්තිර ගහන්නේ කියලා. නමුත් ඒ දත්ත වැඩියෙන් මාධ්‍යයට වියදම් කරලා දත්ත දාපු එක්කෙනා තමයි දිනන්නේ කියලා. නමුත් ඒක බැලුවාම පේනවා මිනිස්සුන්ගේ සිතුවිලි වලට දත්ත කවනවා. දත්ත කවලා තමයි එතකොට මනාපේ ගන්න කියලා. එතකොට මේ ඔක්කොගෙම තේරෙනවා මේ අපේ මේ චේතනාව තමයි මේක ඇතුලේ සිතුවිලි තමයි මේ ඔක්කොම වැඩ කරන්නේ. ඒකයි මේ හිත ඇතුලේ ලෝකේ තමයි මේ ඇත්තට අපි මුණ දෙන්න එපේ. ඇත්තට නම් අපිට පේනවා නෙමෙයි දකින්නවා නෙමෙයි මුකුත් නෙමෙයි අපි හිතන එකයි තියෙන්නේ. අපේ සිත ඇතුලේ අපි හදාගන්න එකයි මේ තියෙන්නේ. නමුත් ඒකත් ඇත්ත නෙමෙයි කියන එකයි මෙතන තියෙන ගැටලු. අපි මේ සේරම පෙර දාපු දත්ත අනුවයි ගලපන්නේ. පෙර දාපු දත්ත අනුව ගලපනවා නම් මේ අල්මාරිය කබඩ් එක මේසේ සේරම පෙර මතක තියෙන. නම් එතකොට ඒවනම් අපි ජීවත් වෙන්නේ ඒවත් එක්ක නම් අපි ඉන්නේ පරණ ලෝකයක. අතීතයක් ඉන්නේ. අපිට කවදාවත් අපිට හම්බ වෙන්නේ නැහැ වර්තමානයක්. අපි ඊගාව සිත ගත්තොත් ඊගාවට හම්බ වෙන සිතත් එන්නේ පෙර මතකේ. එතකොට ඒකත් අතීතයක්මයි. එතකොට වර්තමානයේ කොහෙද තියෙන්නේ? වර්තමානයේ තමයි මේකේ නිස්සත්ත්ව නිජ්ජීව ශුන්‍යෝ කියන්නේ. නිස්සත්ත්ව සත්වයක් නෑ නිජ්ජීව මේකේ එහෙම ජීව ගතියක් නෑ ශුන්‍යයි මේකේ තියෙන්නේ. මොකද මේ අතීතයයි අපි හැමතිස්සෙම ඇසුරු කරන්නේ. අපිට පේන්නේ නැතුණාට අපි ඔක්කොම සිතුවිලි වල තියෙන අතීත සිතුවිලි. අපිට කිසිම දවසක වර්තමානයක් හම්බ වෙන්නේ නැහැ. අපිට ඒක කරන්න බෑ. මොකද මේ මානසික ස්වභාවයේ දැන් අප දන්නවා චිත්ත නියාමයක් කියලා බුදුන් වහන්සේ පෙන්වන සබදාම බීජ නියාම, ඍතු නියාම, කම්ම නියාම, චිත්ත නියාම කියන්නේ මේ චිත්ත නියාම තුල අපිට හම්බ වෙන්නේ නැහැ වර්තමානයක්.
මේ සිතේ ස්වභාවය සිත වැඩ කරන සිස්ටම් එක ඇතුලේ වර්තමානයක් නැහැ. නමුත් ඒක අවබෝධ කරගන්න මේ තමයි මේ ඥානෙ අවශ්‍යයි මේ දකින්න. දැන් මෙහෙම දකින්න කෙනා ඇත්ත දකින්න කෙනාට බාහිරින් කෙනෙක් හම්බ වෙන්නේ අනිත් එක මෙතනත් පුජ්‍යලයක් හම්බ වෙන්නේ මෙතන මේ දකින්න දැකීම පමණයි සිත කියන්නේ. සිත කියලා දෙයක් නැහැ. සිත ශුන්‍ය වෙනවා. ඒකයි නිසත්ව නිජ්ජව ශුන්‍ය කියන්නේ. දෙයක් පණවන්න බෑ. සිතක් පණවන්න බෑ. කෙනෙක් පණවන්න බෑ. පුජ්‍යලයක් නැහැ. එතකොට මෙතන තියෙන සබහාදාම නිකන් සිස්ටම් එකක් විතරයි. එතකොට මේක තුල එයාට නෑ තරහ වෙන්න කෙනෙක් කොහෙවත් නෑ. ඇයි? එයාමයි මම කියන්නේ. එතකොට මම කියලා මෙතන වෙන කෙනෙක් නෑ. එයා නැත්තම් එයා හිටියොත් තමයි මෙතන මෙයක් තියෙන්නේ. එහෙනම් එයා මරන්න යන එක නෙමෙයි. එයා තමයි ඇත්තටම මම කියන්නේ. මම මරන්නේ මාවමයි. මොකද හිතේ ඉන්න කෙනාවයි මරන්නේ. හිතේ කෙනෙක් හදාගෙන එයා නරකයි කියලා හිතාගෙන එයාව මම මරන්නේ. එතකොට හිතේ ඉන්න කෙනාව මරන්නේ. එළියින කෙනා සමහරට එහෙම මුකුත් දන්නෙත් නැති වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ අපි ඉන්න මායා ලෝකේ අපිට අඳුන ගන්න ඕනි. අපි මායා ලෝකේ දැක්කොත් තමයි අපිට ඇත්ත පේන්නේ. එහෙම වුණොත් ඔබට වෛර කරන්න කෙනෙක් නැහැ, ඉරිසියා කරන්න කෙනෙක් නැහැ, තරහ වෙන්න කෙනෙක් නැහැ. ඔබට බාහිර මුකුත් හම්බ වෙන්නේ නැහැ. ඔබේ සිත ඇතුළේමයි ඔක්කොම හම්බ වෙන්නේ. ඒතර ඒකත් මායාව දකින්නකොට ඒකත් පෙර මේ අතීතයක් කියලා දකින්නකොට ඔබට මුකුත්ම හම්බ වෙන්නේ නැහැ. ඒතර කෙනෙක් ඔබ කියලා කෙනෙකුත් නැති වෙනවා. ඒතර ඔබ සබහාදහම් බවට පත් වෙනවා. මේක ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ ඔබට. ටික ටික ඒක සිද්ධ වෙනවා. ඒක වෙන්නේ ඇත්ත දකින්නකොට ඒකටයි ප්‍රතිපදාව බුදුන් වහන්සේ පැනවුවේ. දැන් ඔබ මාර්ගයට එන්න. මේකේ ඔබ සරණ යන්නේ නැහැ වෙන මොකුත්. ඔබ සරණ යන ධර්මයේ විතරයි. ධර්මය කියන්නේ සබහාදහම්. ඔබ සරණ යන්නේ සබහාදහම්. මේක ඇත්තටම ඔබ තිසරණේ සද්දින් කියන්නේ ඔබ මේ තෙරුවන් සරණ යනවා කියන්නේ සබහාදහම සරණ යනවා කියන එකයි. ඔබ සබහාදහම් බවට පත් වෙනවා කියන එකයි. මේක ලොකු කතාවක් තියෙනවා එහෙනම් තෙරුවන් සරණ යන එකේ. එයාට ආයේ කොහෙවත් ඉන්න දෙවි කෙනෙකුට බාරයක් වෙන්න ඒව කරන්න මේ දේවාලය යන්න බෑ. එයා බෞද්ධෙක් වෙන්නේ නැහැ. බෞද්ධයෙක් කියන්නේ මෙයාට භවයක් හම්බ වෙන්නේ නැහැ. මොකද මෙයා සබදාම් බවට පත් වෙනකොට කොහෙන්ද භවයක්? භවයක් හම්බ වෙන්නේ නැහැ. මේ මොහොතේ බෝතලයක් හරි මේසයක් හරි හම්බුණා කියන එතනමයි භවය කියන්නේ. ඒකමයි හිතේ ඇති වෙනව නැති වෙන එක. උපත මරණ එතනමයි උපාදවය ධම්මිනෝ එතනමයි තියෙන්නේ. දැන් මේක ඇත්ත දකින්න කෙනාට මුකුත් හම්බ වෙන්නේ නැහැ කියන්නේ. එතකොට එයාට මොකද්ද වෙන්නේ? කෙනෙක් නැහැ. එයා සරණ යන්නේ බලනකොට සබහාදහම්මයි. ඒකයි බුදුන් මෙතන බුද්ධං සරණං ගච්ඡාමි කියනකොට ධම්මං සරණං ගච්ඡාමි කියනකොට ධර්මයේ සරණ යනවා කියන සෝ ධම්මං පස්සේ සෝමං පස්සති කියලා බුදුන් වහන්සේ කියන්නේ මහණෙනි මාව දකින්න ඕන නම් ධර්මයේ දකින්න. එච්චරයි කියන්නේ ධර්මයේ දකින්න මාව දකි කියලා කියන්නේ. මේ ගාථා නිකන් කියපුවා නෙමෙයි. මේ සූත්‍රවල මේවා නිකන් නෙමෙයි තියෙන්නේ. මේ හොඳට දකින්න. එතකොට ධර්මයේ දකින්න කෙනාට මෙතන සබහාදහම් බවට පත් වෙනවා. එතකොට එයා සරණ යන්නේ ධර්මයේ සරණ යනවා කියන්නේ බුදුන් සරණ. බුදුන් කියන්නේ ශුන්‍යතාවය. මහා ශුන්‍යතාවය. එතකොට එයා සරණ යන්නේ සත්‍ය සරණ යන්නේ. එයාට මේ ලෝකෙ ඊට වැඩි සත්‍යයක් හම්බ වෙන්නේ නැහැ කොහෙවත්. අන්නේ කෙනා සංඝ සරණ යනවා. ඒ කියන්නේ මේක දකින්න එකයි දැකීමයි සංඝ කියන්නේ. අන තෙරුවන් සරණ යනවා. රුවන් තුනක් මාණික්‍ය තුනක් මෙතන තියෙනවා. ඒකයි තෙරුවන් කියලා තියෙන්නේ. දැන් ඔබ තෙරුවන් සරණ යන හැටි දන්නවා. ඔබ දැන් බෞද්ධයෙක් වෙනවා. බෞද්ධයා කවදාවත් භවය පතන්නේ නැති බව. භව නිරෝධය තුලයි බෞද්ධයයි. මේ මොහොතේ ඇත්ත දැකලා මේ මොහොතේ සිතින් මිදුණු කෙනා බෞද්ධයා. බෞද්ධයෙක් වෙන්නේ එහෙමයි. නැතුව මේ මැටි රූපයක බෞද්ධයෙක් නෑ. එහෙම බුදුන් සරණ එහෙම ගාතාවක් කිව්වා කියලා බෞද්ධයෙක් වෙන්නේ නෑ. ඒකයි මේකේ තෙලින් මාලි මාපු දන්නෝ නොයිති ප්‍රතිපත්තියේ මාපු දන්නෝ වෙති කියලා බුදුන් වහන්සේ දේශනා කරා. ප්‍රතිපත්තියේ මාපු දන්නෝ කියන්නේ ආ සත්‍ය දකින්න ප්‍රතිපත්තියට එන්න ඕන. එතනයි බෞද්ධකම තියෙන්නේ. සබෑ බෞද්ධයා මහා ශ්‍රේෂ්ඨයි. ඇයි? එතන කෙනෙක් නැහැ. මේ ලෝකේ සදා අමරණීයත්වයට පත් වෙන ඒ මහා ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්නේ මේ ලෝතුරු සෝයටපත් වෙන්නේ ආර්යවරුන් පමණයි. ආර්ය කියන්නේ පුජ්‍යලයක් නෙමෙයි. පුජ්‍යල භාවයෙන් මිදුණා කියන එකයි. එයා තමයි මහා මෛත්‍රියට එන්නේ. ඒකයි කියන්නේ මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්නවා කියලා. නැතු මේ කොහෙවත් තියෙන වෙණින් ආයි උපදින මෛත්‍රී බුදුහාමුදුර කෙනෙක් ගැන නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ මේ මොහොතේ මේ සිතේ සත්‍ය දකින්න තැන මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්නේ. මේ කතාව අතිශයින් ගැඹුරුයි. අපිට ඔබට මීට කලින් අපි ප්‍රකාශ කරා ඔබ
ආර්ය භූමියට කරපු දේශනාවේ පළවෙනි දේශනේ තමයි මහා ගහම්බීර දේශනයක්. ඒක සමාජ සම්මුති සියල්ල බිඳ වැටෙනවා. ඒ දේශනේ යමෙක් ඇහුවොත්. ඉතින් මේ දේශනේ එන්නේ ඇත්තටම මෛත්‍රී බුදුන් දැකයි මේ මොහොතේ නිවන් දකින්න. අපි පෙන්නවා ඔබට මේ බුදුන් උපදින හැටි සිතේ දිගින් දිගට ආර්ය භූමියට කරපු දේශනාව. ඔබ ඒව නැවත නැවත අහන්න. හැබැයි මේ සියල්ලම මුල ඉඳන් තමයි ඔබට මේ ලියාගෙන එන ගමනක් මේ තියෙන්නේ. මේ දේශනා මාලාවේ ඔබට සියල්ල ලිහිලා යනවා අවසානයේ මේ ටිකට එනකොට. අපි තවත් යමක් ඉදිරිපත් කරන්න ඔබට තියෙනවා නම් අපි ඒ දේත් ඉදිරිපත් කරනවා. දැනට අපි ඉදිරිපත් කරලා තියෙන ඒවා දිහා බලනකොට විශාල ප්‍රමාණයක් මේ සත්‍ය හෙළිදරව් වෙලා තියෙනවා. ඉතින් මහා යුග පෙරලියක පෙර නිමිත්තක් වෙනවා මේක. මේ කවුරුන් හෝ අපි දන්නවා මේක දැනටත් මේක සර්ච් කරනවා මේක අහනවා. අපි දන්නවා මේ එක්කෙනෙක් ඇහුවොත් තව 10 දෙනෙක් ඒ හරහා යනවා කියලා. මේ පණිවිඩය යනවා කියලා අපි දන්නවා. අපි දන්නවා මේක පොත් වලින් හොයන්න බැරි බව. අපි දන්නවා මේක ප්‍රත්‍යක්ෂ කරගෙන කවුරු හරි කෙනෙක් දේශනා කරලා යුතුයමයි කියලා. ඉතින් ඒක ඔබටත් බාරයි මේ සත්‍ය හෙළි කරන්න සමාජයට සත්‍ය ඊටාම වැදගත්. මායාවට පැටලෙන්න සමාජයේ ගොඩක් අසරණ වෙලා වික්ෂුන් වහන්සේලා පවා අසරණ වෙලා වික්ෂුන් වහන්සේලා මේක දැන් ග්‍රහණය කර ගන්නවා සත්‍ය ටික ටික. උන්වහන්සේලා අතරම අපි මේ දේශනා ගොඩක් සවන් දෙන්නේ වික්ෂුන් වහන්සේලා. ඔබ විශ්වාස කරන එකක් නැහැ. මේ දේශනා මාලාවේ වැඩි හරියක් සවන් දෙන්නේ භික්ෂුන් වහන්සේලා. භික්ෂුන් වහන්සේලාට මේ ටික වැදගත් වෙනවා. මෙතන සමහර වෙලාවට සමාජයේ කතා නොකරන කතිකාවත් ගොඩක් අපේ අතින් කියවෙයි. සැබෑම කතාව ප්‍රත්‍යක්ෂතාවය තුළ මොකද්ද වෙන්නේ කියන එක දැනගන්න බොහෝ අය කැමතියි. ඉතින් ඒක දැනගෙන වැදගත් වෙන්නේ තමන්ගේ හිත දකින්න, සිත අවබෝධ කරගන්න. සිතේ සත්‍ය දකින්න. ඒ පරම සත්‍ය ලෝකේ කිසිම ආගමකට අයිති නැහැ. ඇත්තම කිව්වොත් සියලු ආගම් වල අපි දකිනවා මේ පරම සත්‍ය සැඟවිලා තියෙනවා. අපි දකිනවා මේ පරම සත්‍ය සමහර වචන වල සැඟවිලා තියෙනවා. අවාසනාවකට පොත් ලියාගෙන ඒවා වහලා තියෙනවා. අද බෞද්ධයාටත් ඒ දෙයම වෙලා තියෙනවා. සේරම අසරණ වෙලා එකේ. දෘෂ්ටියකට පැටලිලා, මායාවක හිර වෙලා, සත්‍ය එළි වෙන්නේ. නමුත් හැමතැනම පරණ සත්‍ය තියෙනවා. සත්‍ය හැමතැනම පේන්න තියෙනවා. සත්‍ය අවබෝධ වුණු කෙනාට හැමතැනම සත්‍ය පේනවා. හැම දෙයකම සත්‍ය පේන්න ගන්නවා. එයාට දකින හැමදේම එයා සත්‍ය දකිනවා. ඉතින් ඒ සත්‍ය ඔබටත් අවබෝධ වෙන්න ඕනි. ඒ සත්‍ය අවබෝධ කරගෙන ඔබ කරන හැම කටයුත්තක් මේ විදිහටම වෙනද විදිහටම ඔබ කරගෙන යන්න. ඒ විදිහට කරන්න පුළුවන්. මේ හැබැයි ඒ සිත ඇතුලේ තමයි මේ අවබෝධ ඥානෙ තියෙන්නේ. කාටවත් ඒක පේන්නේ නැහැ. ඔබ කටයුතු කිසි දෙයක් වෙනස් වෙන්නේ නැහැ. ඒවා ඒ විදිහටම ඔබ යනවා වෙනද විදිහටම කරගෙන. ශරීරයට කන්න බොන්න දෙන්න ඕන, නඩත්තු වෙන්න ඕන, නීති දේවල් සිද්ධ වෙනවා. හැබැයි වෙනදට වැඩිය හොඳින් කරන්න පුළුවන් ඔබට. ඇයි? ඔබ ඒවට ලත වෙන්නේ. ඔබට කරදරයක් වුණත් ඔබ පසුතැවෙන්න, ලත වෙන්න ඒව වැඩක් නැහැ කියලා ඔබ දන්නවා. ඔබට මහා ශක්තියක්, වීරියක් තියෙනවා. ඔබ ඕනම දෙයක් දරා ගන්න පුළුවන් සිතක් ඔබට හම්බ මේ සිත ඇවිල්ලා මේ අකම්පිත හදවතක් කියලා අපි කියන්නේ. අකම්පිත හදවතක් කියන්නේ කිසිම දෙයකට කම්පා වෙන්නේ නැහැ. සැපේදී, දුකේදී, ලාභේදී, අලාභේදී, නිന്ദාවේදී, ප්‍රශංසාවේදී ඕනම දෙයක් කමක් නැහැ. උනාවේ. ඒ සිත දකින්නකොට එයාට තේරෙනවා මේකේ කෙනෙක් නැහනේ. මේක දැන් ඒක කාටවත් වෙන එකක් නෙමෙයි කියලා එයා දකිනවා. පුජ්‍යලයකට වෙනව නෙමෙයි කියලා දකිනවා. ඒ සබාදාමක් වෙන්නේ කියලා. ඒක හරි පුදුම මේකක් තියෙනවා. ඔබට ඒක අවබෝධ වෙන්න ඕනි. අවබෝධය තුළ දකින්න එක අපිට වචනෙන් කියන්න බෑ. ඉතින් Tamanට මේක අවබෝධ වුණාම දැනේ. මොකද්ද මේ අකාලික දහමක් අනේද මේ කිසිම කාලයක් නැහනේ. දැන් මේ මොහොත ඔබ ඉන්නවා. ඔබ දැන් මේ මොහොතේ ඔබ මොනවා හරි මේ මොහොතේ ඔබ සිත බලන්න. දැන් හෙටත් ඔබ බලන්න ඒත් මොහොත විතරයි තියෙන්නේ. දැන් සිතුවිල්ලේ තියෙන හැමතිස්සෙම පෙරමතකයක් නම් පෙරමතකයෙන් අයින්ට වෙච්ච ගාම මොහොතයි තියෙන්නේ. මොහොතට අවදි කියන්නේ ඒක. ඒතර තමයි බුද්ධ කියන්නේ. සිතුවිලි සේරම පෙරමතකේ නම් සියලුම සිතුවිලි අයින්ට වෙච්ච ගාම අර කුසලස්ස උපසම්පදාවට එනවා. සතිච්ච පරියෝ දපණංගෙන ඒතම් බුද්ධානුශාසනං කියන තැනට එනවා.
එතකොට ඒ එන්නේ එතනින්. එතකොට ඔබට තේරෙනවා දැන් ඒ කියපු දෙයින්ම ඔබට තේරෙනවා සියලු සිතුවිලි එහෙමනම් ඇවිල්ලා අකුසලයක් වෙන්නේ. අකුසල්සි. එකම කුසල සිතයි. ඒ සිතුවිලි වලින් මිදුණු තැන පෙරමතකේ නෙන්නේ ඒවෙන් මිදුණු තැන මොහොතට අවදිය කියන තැන බුද්ධක්ෂණයේ තියෙන තැන අර සබ්බ පාපස්ස අකරණ සියලු සිතුවිලි අකරණ සබ්බ පාපස්ස අකරණ කුසලස්ස උපසම්පදා එකම කුසලස්ස උපසම්පදාව තියෙන්නේ ඔය සිතුවිලි නැති තැන මොහොතට අවදිය. එතකොට සබ්බ පාපස්ස අකරණ කුසලස්ස උපසම්පද සතිත්ත පරියෝධපන. එතකොට සිත දපණය වෙලා තියෙන්නේ. සිත ඒක සිතුවිලි දපණය කරලායි මෙතනට එන්න තියෙන්නේ. සබ්බ පාපස් අකරණ කුසලස්ස උපසම්පද සතිත්ත පරියෝධපන ඒතම් බුද්ධ අනුශාසන මේ සියලු බුදුරොන්ගේ අනුශාසනාව. එතකොට මේ බුද්ධක්ෂණයේ දැකීම මොහොතට අවදි සිතුවිලි වලින් මිදුණු තැන බුද්ධක්ෂණේ බුද්ධ දකින්න මේ කියන්නේ. අපි මේක නිකන් ගාතාවක් කරගෙන මේ සබ්බ පාපස් අකරණ කුසලස්ස උපසම්පද සතිත්ත පරියෝධපන ඒතම් බුද්ධ අනුශාසන කියලා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? ප්‍රත්‍යක්ෂ නෑ ඔබට. ඔබ ඒක කළා බලලා නැහැ. ඔබ සිත තුලින් මිදිලා නැහැ. එතකොට ඔබට කෙලිම බුදුන් දකින්න ලැබෙනවා. මේ බුදුන් ජීවමානව දකින්න ලැබෙනවා. මෙන්න බුදු සිත. මෙන්න බුද්ධක්ෂණය. ඊටත් වැඩි ආශ්චර්යයක් ඔබ මෛත්‍රී බුදුන් දකින්නවා කියන්නේ. මේ ගෞතම බුදුන්ගේ මේ සිතුවිලි එන්නේ මෛත්‍රී බුදුන්ගේ ඔබ නිවන් දකින්න. මේ මොහොතේ මේ දැන් මෛත්‍රී බුදුන්ගේ සිත නිවන් දකින්න. ඒකයි මේක මේ සිතේ රාගදේශ මොහ නැති වෙන තැන මෛත්‍රී බුදුන් ඉන්නේ සිත එන්නේ. ඒක තාම ඔබට ගැඹුරු. ඒක තව ටිකක් අපි ඊගව දේශනේ තවත් ටිකක් පැහැදිලි කරනවා. කොහොමද එතනට එන්නේ කියලා. ඔබට දැන් අර ටික සේරම පැහැදිලි. ඔබට පැහැදිලි. එතකොට මේ මොහොතට අවදිය කියන තැන මේ මොහොතේ අපි දැන් ඒ වායි කියන්නේ නැහැ. ඒ ආර්ය භූමියට දේශනා කරපු පළවෙනි දේශනේ අපි නැවත නැවතත් කියනවා. ඒ තුල තියෙන දේ අපි නැවත නැවත කියන්නේ. අපි හැම මොහොතෙම කියන්නේ මේ දේශනේ අහන්න කියලා. ඒකට හේතුව ඒක මුළු සමාජෙම ස්වාමීනි කන පිට ගහපු දෙයක් හොඳ පිට ගැහුවාගේ ස්වාමීනි මට අවබෝධ වුණා ස්වාමීනි මේ කියන්නේ භික්ෂුන් වහන්සේලා මේ සත්‍ය කන පිට ගහපු දෙයක් හොඳ පිට ගැහුවාගේ තමයි ආර්ය භූමියට කරපු පළවෙනි දේශනේ මුළු සමාජ සම්මුති සියල්ල බිඳ වැටෙනවා යවුවොත් සියල්ලම බිඳ වැටෙනවා. ඒ සිත සත්‍ය දකින තැන ඒ භික්ෂුන් වහන්සේලා කරන ඒක ඊටාම වැදගත් කියන වාක්‍ය ටික. ඒක තමයි හැමෝටම සිද්ධ වෙන්නේ. එතකොට ඔබගේ අවබෝධය තුළ විශාල වෙනසක් සිද්ධ වෙනවා. ඒක ඊටාම වැදගත්. ඉතින් මේ සත්‍ය ධර්මයට සිත යොමු කරලා තමන්ගේ මේක විෂයක් නෙමෙයි දැනුමක් නෙමෙයි තමන්ගෙම මේ ජීවිතයේ සත්‍ය දකින එකක් තියෙනවා. මුළු සසරම මේ සාර අසංකේ කල්ප ලක්ෂයක් ඔබ සම්මුතිය තුළ කතා කරන මේ මහා මේගේ දුක ඔබගේ මේ මොහොතේ මේ සත්‍ය ඇසීම තුළ පවා ඔබට මහා භාග්‍යයක් තියෙනවා. මහා සසරක නිමාවක් වැටෙනවා. මහා දුක් ගින්නක අඳෝනාවක අවසානයේට තිත තියෙනවා. සමහර විට ඔබ ඉන්නේ සමහර විට විශාල බරක් ඔළුවේ තියාගෙන වැඩ ගොඩක් ඔළුවේ තියාගෙන ඊගාව දවසේ කරන්න ගොඩ ගහගෙන සමහර විට ඔබ ඉන්නේ මහා මෙරක් වගේ මේ දුක් ගින්දරක සමහර විට ඔබ මේ දරුවන්ගේ කරදර එක්ක සමහර ඔබ රැකියාවල ප්‍රශ්න එක්ක සමහර මුදල් ප්‍රශ්න එක්ක සමහර ජීවන අරගලයේ එක්ක ඔය සේරම දේවල් ඔබ එක මොහොතෙන් පුළුන් කෑල්ලක් වගේ ඔබගේ සැහැල්ලු වෙනව මනසට මේ සත්‍ය දැක්කොත්. ඔය ගින්දර සේරම ගිනි ගොඩ නිවිලා ඔබ ඒ නිවීමටපත් වෙනවා. එයයි නිබ්බාන. මේ සත්‍ය දකින්නකොට ඒක වෙනවා. ඊට පස්සේ ඔබ මේ දේවල් සේරම බොහොම සැහැල්ලුවෙන් කරනවා ඇඟට නොතේරෙන්න. ඔබට ගින්නක් වෙන්නේ නැහැ ඊට පස්සේ. ඊට පස්සේ ඔබ තුළ ගිනි නැහැ. ගිනි කියලා જાතියක් ඔබට හම්බ වෙන්නේ නැහැ. ගින්න තියෙන්නේ කෙනෙක් හිටියොත්. කෙනෙකුයි ගිනි ගන්නෙ. මෙතන කෙනා නැති වෙනවා. කෙනා නැති වුණ ගාම ගින්නක් නැති වෙනවා. දුකෙන් මිදෙන මඟ එය වෙනවා. බුදුන් වහන්සේ ලෝට හෙළි කරන්නේ දුකෙන් මිදෙන මඟක්. ඒකයි මේක චතුරාර්ය සත්‍ය දුකෙන් මිදෙන මඟක් වේ. ලෝක දෙයක් ඇතිවීම සමුදය බාහිර කෝපයක්ද මේසයක්ද දෙයක් හටගත්තොත් එතන සමුදය. සමුදය වුණොත් ඒක සසර.
හැබැයි ඒක සිතේ කියලා දැක්කොත් ඒක දේ බාහිරට යන්නේ. එහෙම වුණොත් ඒක බාහිර දෙයක් හටගත්තොත් ඒක දුකක් වෙනවා. නමුත් බාහිර දෙයක් නැත්තම් ඒක නිරෝධයක් වෙනවා. අන්න ප්‍රතිපදාව තුළ පෙන්වන්නේ සිතේ සත්‍ය දකින්න. ඒ ප්‍රතිපදාවට එන්න